නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ආපදා සම්පන්න කාලවකවානුව ලෝකෙත් මෞබිමෙත් පොදු කාරණාවක් බවට පත් වී තිබෙනවා. ඉතින් කවර තරමේ අභියෝග ආපදා අනතුරු ජීවිතයට පැමුණුණා වුණත් රැකවරණය පිණිස නිරන්තරයෙන්ම තුනුරුවන පාමුල අපේ හදවත සකස් කරගන්න පුළුවන් නම් මොනතරම් ආශ්චර්යයක් වාසනාවක් අපේ ජීවිත කරා ලැබෙනවද කියලා පින්වන්ත ඔබ දන්නවා. ඉතින් මරණය අභියස පවා ඊටාම ධෛර්යයෙන් තුනුරුවන පාමුල රැඳීමමයි රැකවරණය කියන කරුණ අපි දන්නවා. ඉතින් අදත් ඊටාම ගෞරවයෙන් පින්වන්ත ඔබ හැම දෙනාම සදහම් සාකච්ඡා පිණිස ඒක රාශි කරගන්නවා. ගුරුදේව උත්තම ලොකු ස්වාමීන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමුවන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව වර්ෂ 2021 මැයි මාස 16 වෙනි දිනට මිය පරලොව ගොස් වසර 3ක් සම්පූර්ණ වූ සිරිල් හදිරම්පෑල පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් නිලන්ත හදිරම්පෑල මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල පින්වන්ත අවකාශය උදා කරගන්න අපි සූදානම් වනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි ලක්කන සූත්‍ර දේශනාව ඇසුරෙන් දහම් කරුණු පවසන්නට යෙදුනේ වැඩසටහන් කිහිපයකම. ඉතින් ස්වාමීනි අදත් අපිට අපේ පින්වත් ස්වාමින් වහන්සේ මුණ ගැහිලා තිබෙනවා. අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ අසංකේය කල්ප 4කුත් කල්පලක්ෂයක් පුරා මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරනවා කියන උතුම් උදාාර ලීසි පාසු කෙනෙකුට පිහිටන අරමුණක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. එවන් උදාම අරමුණකින් මේ සසරේ සැරිසරාගෙන පෙරුම්දම් පුරාගෙන අපි මහ බෝසතාණන් වහන්සේ මනුලොවට ඉපදිලා, එතකොට මේ අසිත ඍෂිවරයා විසින් ඒ ශ්‍රී දේහය බැලුවා. එහෙමයි. බලත් දැකම නොවද මහා පුරුෂ ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ හිටපු අපි සාමාන්‍ය අට කතාවල අහනවා 108ක් බ්‍රාහ්මණය පවා එහෙමයි. ගෙන්නලා බලනවා මේ කුමාරය ගැන. එතකොට දකිනවා ශ්‍රී දේහේ පුරා තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක්. එහෙමයි. අපි මහා පුරුෂ ලක්ෂණ ගැන තමයි අපි මේ කතා කරමින් හිටියේ. ඒතර මේ විදිහ අපි 19ක් කතා කරලා තියෙනවා. එතකොට ඊළඟ මහා පුරුෂ ලක්ෂණය තමයි මේ රසග්ග සග්ගී හෝති. මේ අග්‍ර රස ලබා දෙන රස නහර තියෙනවා කියලා කියනවා. අග්‍ර රස ලබා දෙන. එහෙමයි. හරි පුදුමයි. එතකොට ඒක හැම කෙනාටම පිටින්නේ නැහැ. මහා පුරුෂයෙකුට පිටින්නේ. දැන් මේ කියන ඔක්කොම ලක්ෂණ ටික කාටද පිටින්නේ? මහා පුරුෂයන්ට පිටින්නේ.
මහන්නේ යම් මේකින් තථාගතයන් වහන්සේ එතකොට මේ පූර්ව ජාතිවලදී පූර්ව භවයේදී සත්‍යයන්ට පීඩා දුන්නේ නැහැ කියන. එහෙමයි. කිසිම සත්‍යයකට පීඩාවක් දීලා නැහැ. කිසිම සත්‍යයකට හිංසාවක් කළා නැහැ. අතින් ගහලා නැහැ, ගල් කැට වලින් ගහලා නැහැ, දඬු මුගුරු වලින් ගහලා නැහැ, අවියායුධ වලින් ගහලා නැහැ, පීඩා නොදෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා. ආන්නේ කර්මී අසිරිය. ඒතර මේක එක ජීවිතයක් පුරුදු කරලා ලබන එක නෙමෙයි මේක. එහෙමයි. ඒක ප්‍රමාණ කරන්න බැරි මට්ටමට. ඒතර ඒක තමයි මහා පුරුෂ ලක්ෂණයක් විදිහට පිහිටන්නේ. ඒතර මේ ගුණ සම්පත්තිය නිසා දෙවියන් අතර ගිහිල්ලා දිව්‍ය ආශ්චර්යයෙන් අග්‍රබවට පත් වෙනවා කියනවා. මනුලොවට ආවට පස්සේ මොකද මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙනවා. එහෙමයි. මොකද්ද? අග්‍ර රස ලබා දෙන රස නහර තියෙනවා කියන. සමහර අයට මේ රස නහර කියන එක හරි අඩුයිනේ. එහෙමයි. ඉතින් රස දැනෙන්නේ. ඒතර බෝසතාණන් වහන්සේට හිම නෙවෙයි, ශාස්ත්‍රුන් වහන්සේට හිම නෙවෙයි. යම් දෙයක පොඩි රසයක් තියෙනවා ඒක පහ හොඳට දැනෙනවා. එහෙමයි. ඒකත් එක තමයි දැන් මේ අද ආහාර රටාව සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙනවනේ අද. එහි ස්වාමීනි. හදන විදිය ගැන උනත් දැන් බලන්නකො මේ කෘත්‍රිම රසකාරක කොච්චර දාන්න ඕනද? ඉස්සර අපි පුංචි කාලේ මට යාන්තම් මතකයි බතක් තිබුණා ඒ කාලේ පොල් දාලා නිකන් කන්න පුළුවන් බත උන්තර. එහෙමයි ස්වාමීනි. නිකම් පවා කන්න පුළුවන්. ඒක විතරක් නේ අර සුවඳ ගතියකුත් තියෙනවා ප්‍රණීත ගතියකුත් තියෙනවා. දැන් ඒව නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් තියෙන බත් මොනවද නිකන් කන්න පුළුවන් කියලා බලන්නකො. නිකන් කන්න පුළුවන් බතක් නැහැ. ඒ විඩක් දෙකක් ආවේ. එහෙම කන්න බෑ. දැනෙන්නේ. එහෙමයි. ඒතර දැන් මේකට හේතුව තමයි එක පැත්තකින් මේ රසනහර දුර්වලයි. සමහරට ඒ වගේ රස තියෙනවා. රසනහර දුර්වලයි. තියෙන රසම නොදැනේ. දැනෙන්නේ. පිනමන්දිකම. පිනමදිකම. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒකට හේතුව කොහොමද? එහෙනම් මේ සසරේ දැන් අද යුගයේ ඉපදින මිනිස්සු ගත්තොත් එහෙම සංසාරේ අනිත් සත්‍යයන්ට හිංසා පීඩා නොකරපු අය හරි අඩුයි. ඒක නිසා තමයි බෝසතාණන් වහන්සේ මුං ඇටයක් පව රස විඳලා ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. මුං ඇටි රස විඳලා ඉඳන දුෂ්කර ක්‍රියා කරන කාලේ ඉඳලා තියෙනවනේ. ඒකෙන් හොඳට රස දැනෙනවා එතකොට. එහෙමයි. ඒකෙන් මේ පිනවල අවසන් කරලා ඉන්න පුළුවනි. මේ කියනවා රසනහර තියෙනවා කියන ගෙලේ උඩු අතට කෙලින් නැගී සිටි රසනහර තියෙනවා කියන. ගෙලේ. ඒන් සමසේ රස ලබා දෙනවා කියලා කියන. එහෙමයි. ආන් දැක්ක නේද? ඒතර මොකද වෙන්නේ? දැන් මේ බෝසතාණන් වහන්සේට හරි පුදුමයි. සම්බුදු වුණාට පස්සේ ඒකේ තියෙන ආශ්චර්යය මොකද්ද? අල්පාබාධය එතකොට. දැන් මේ රසනහර අඩු නිසා තමයි අපිට තෙල් ගොඩාක් මිශ්‍ර කරගෙන රසකාර ගොඩාක් මිශ්‍ර කරගෙන අද කන්න වෙලා තියෙනවනේ අපිට. එහෙමයි. ඒතර ඒකත් එක්ක මොකද වෙන්නේ? අපේ ශරීරයට දහනය කරගන්න බැරි විදියට ඒක ජීර්ණය කරගන්න බැරි විදියට අසාමාන්‍ය දේවල් ටිකක් ශරීරයට එකතු වෙනවා එතකොට. එහෙමයි. අසාමාන්‍ය දේවල් ටික එකතු වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ආබාධ වැඩි. එහෙයි. බෝසතාණන් වහන්සේට මොකද වෙන්නේ? අල්පාබාධයි. රෝග අඩුයි. හරි පුදුම ලස්සන කාරණාවක් කියනවා. ඊතා සීතත් නූ ඊතා උෂ්ණත් නූ මධ්‍යම පදම් වීරියට උරුත්තු දෙන ස්වභාවය ඇති සමව ආහාර පැසවන ග්‍රහණියක් තියෙනවා කියන. බුදුවරයෙක් වුණාට පස්සේ මිය ලබයි කියලා කියනවා. සමහර අයගේ බොහෝ වෙලාවට ග්‍රහණිය ගත්තොත් ආහාර මාර්ග ගත්තොත් මේක සීතයි. ඒතර හොඳට දිරවන්නේ. හැමතිස්සෙම අජීරණ. සමහර අයගේ දාහය වැඩි. වේගෙන් දිරවනවා. මේ කනවා මේ දිරවනවා. මේ කනවා මේ දිරවනවා. එහෙමයි. සමෝ පැසවන ආහාර ග්‍රහණියන්නේ. ඒතර පදම් වීරයකට උරුත් දෙන්නේ නැහැ ඒක. ඒතර මේ වගේ අසම සම පදම් වීරියක් දුෂ්කර ක්‍රියාවක් උරුත්තු දෙන්නේ මේ අර සසරේ පින පුරලා තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒක සොයාගත්තු නැති මගක් නේ හොයන්න හදන්නේ දැන් මේ. දැන් අද නම් එහෙම නෙවෙයිනේ තියෙන්නේ. අද දැන් එදා සොයාගත්තු නැති මගක් හොයනකොට එතකොට හරි පුදුමයි. ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නේ ගත්තොත් එහෙම සමහර විට හාන්සි වෙන ඉරියව්වක් නැහැ. එහෙමයි. දැන් අපි නම් දන්නවා අද අපිට සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදු ඍජු මාවත පෙන්වලා තියලා තියෙනවා. පින්වත් මහන්නේ අසුබේ වඩන රාගෙ දුරු වෙනවා කියලා. ඒක නේද ඇඳි හාන්සිලා වුණත් අසුබේ වඩනවා සමහර විට. පුටුවිත් වාඩිලා ඉන්න මේ අසුබේ වඩනවා සමහර විට. වෙන්න බැරිද? එහෙමයි. උනේ.
දැන් හට නොගත් මගක් හට ගන්නවනකොට මේ ලෝකෙට විවර නොවෙච්ච මගක් විවර කරලා දෙනකොට නැති මගක් සොයනකොට එහිම සරලවියා මේ උත්සාහය දරලා ඉන්න බෑ. එහෙමයි. එහෙම සරල උත්සාහය දරලා ඉන්න බෑ. එතකොට ඒකට විශාල අසහාය වීරියක් තියෙන්න ඕන. එතකොට ඒකට හරියන ප්‍රධාන වශයෙන් මේ වීරියට ඔරොත්තු දෙන ආහාර මාර්ගයක් තියෙනවා. නැත්තම් ඔරොත්තු දෙන්නේ. එහෙමයි. බාන බෝසතාණන් වහන්සේ එතකොට අසම සම වීරිය නූපන් මග උපදවන හට නොගත් මග හටගන්වන සියලු සද්දේ දැනගැනීමේ දැකගැනීමේ හැකියාව උපදින මනසක් නිර්මාණය කරන්න අර පදම් වීරියට අර මේ තමන්ගේ මහා පුරුෂ ලක්ෂණي බලපෑ. එහෙමයි ස්වාමීනි. මහා පුරුෂ ලක්ෂණي බලපෑ. හරි ආශ්චර්යයි. ඊළඟට තමයි 21 22 කියන මහා පුරුෂ ලක්ෂණ. අබිනීල නෙත්තෝච හෝති ගෝප කුමෝච. මොකද වෙන්නේ? නිල්වන් නෙත් තියෙනවා බෝසතාණන් වහන්සේට. එහෙමයි. හරියට නිකන් අර අලුත උපන් වසු පැටියෙක්ගේ නෙත් දෙක ගත්තොත් එහෙම නිකන් දිගුයි ටික. දිගුයි ලොකුයි. අලුත උපන් වසු පැටියෙක්ගේ බඳු ඇස් මඩල පිහිටා තියෙනවා කියලා කියනවා. දැන් බලන්න මැද හරියෙන් ලොකුයි දෙපැත්තට විහිදලා තියෙනවා. එහෙමයි. අර කළු ඉංග්‍රියාව වුණත් ඒක ලොකුයි. ඒ වගේ තමයි එතකොට මේ අපේ මහ බෝසතාණන් වහන්සේගේ ඇස් දෙක. හැබැයි නිල් පාට. එහෙමයි ස්වාමීනි. අබිනීල නෙත් ඇත්තේ කියලා. අබිනීල නෙත්තෝච ගෝප කුමෝච. ඒකට හේතුව කුමක්ද? පෙර සංසාරේ පෙරම් පුරාගෙන යනකොට මහ බෝසතාණන් වහන්සේ කිසි කෙනෙක් දිහා කෝපයෙන් රවල බලන්නේ නැහැ කියනවා. සමහරවිට අපිට කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් අපි මූණ බලන්නේ නැහැ. එහෙමයි. ආක බලාගෙන යන්නේ සමහර විට. මොනවාරි සිද්ධියක් වෙච්ච ගමන් සමහරට රවණ ඕනේ තව අයට. එහෙම බැලුවේ නෑ කියන කල්ප ගණන් සංසාරේ. එතකොට කෝපයෙන් ඇස්වරව අනුන්දස නොබලපු නිසා ක්‍රෝධ සිත්න තින් හිස ඇල කරලා නොබලපු නිසා අනුන්දස තරහෙන් නොබලපු නිසා කෙලින් ඇස් පුරා බලනවා කියන හැමදෙස්සෙම ඕන කෙනෙක් දිහා. එහෙමයි. ඇස් පුරා බලනවා කියන. ඇස් පුරා බලන්න මොකද ඉන්නේ? දෙවියන් අතර යනවා දිව්‍ය හෘදයෙන් බලවත් මනුලොවට එනවා. මොකද වෙන්නේ? අබිනීල නෙත්. හැමතිස්සෙම දැන් ඍජු ඇස් තියෙනවා. වපරැස් නෑ. එහෙමයි. ස්වාමීනි හිත දෝෂණය වුණාට පස්සේ ක්‍රෝධය, රාගය, වෛරයෙන් ඍජුව බලන්න අපිට අමාරුයිනේ. එහෙමයි ස්වාමී. ඒක බලන්න ඒක ගුණයක් ඒක. එහෙයි. ඒක පාරමිතාව බවට පත් කරගත්ත බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමී. අබිනීල නෙත් තියෙනවා. දිගු ඇස් තියෙනවා. එතකොට රජ මේ ගිහි අතරට පස්සේ මොකද වෙන්නේ? අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. එතකොට බුදුවරයෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? හරි පුදුමයි. බොහෝ දිනාට ප්‍රියමනාපයි කියනවා. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ප්‍රිය දෙකුම් ඇත්තේ වෙයි. බොහෝ දිනාට ප්‍රියමනාප වූයේ වෙයි. භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට, දෙවියන්ට, ඒ විතරනේ දෙවිවරුන්ට, මිනිස්සුන්ට, අසුරයන්ට, නාගයින්ට, ගාන්ධර්වයන්ට හරි ප්‍රියමනාපයි කියනවා. එහෙමයි. සමහර අවස්ථාවල තියෙනවා දැන් මේ සක්විති රජෙක් ගැන කියද්දි කියන සමහර මිනිස්සු කියනවා අනේ ඔය කරත් එහෙමින් පදවන්නකෝ අපිට පොඩාක් කියලා බලන් ඉන්න පුළුවන් එතකොට. එන එපා වෙන්නේ. එහෙමයි. අලාමක මේ බැල්මක් තියෙනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. හිතා ගන්න බෑ ඒක. එහෙයි ස්වාමී. බලන්න එතකොට ඒක ලීසි පහසු ගුණයක් නෙමෙයිනේ. කොහොමද කෙනෙක් දිහා ඔරවන්නේ නැතුව රවන්නේ නැතුව ඉන්නවා කියන කාරණේ ලීසි පහසු ගුණයක් නෙමෙයි. ඒක මහා පුදුම ගුණ සම්පත්තියක් ඒක. ආශ්චර්යයි අපේ බෝසතාණන් වහන්සේට අපගේ සරුවඥයන් වහන්සේට අහෝ මේ මහා ගුණ පිරු බව සත්‍යයි. එහෙමයි ස්වාමීනි. මෙවන් මහා ගුණ දරාගෙන වැඩ සිටි බව සත්‍යයි. එතන මේ සියලු ගුණ අහෝ වසරි අපේ මහා බෝසතාණන් වහන්සේ පිරුවා සත්‍යයි. සත්‍යයි. එහෙමයි ස්වාමීනි. ඊළඟ 23 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි උන්හිස සීසෝ. පිරිපුන් නලල් තලයක් තියෙනවා. සාමාන්‍ය නලල් තලේ පටු නැහැ. හරි පළල් කියන. එහෙමයි. මෙතන පළල් නලල් තලයක් තියෙන හේතුව මොකද්ද?
පින් කරන්න ගියාට පස්සේ කුසල් කරන්න ගියාට පස්සේ ප්‍රධාන තැන ගන්නවා කියන හැමතිස්සේ. කියන්නේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ බෝසතාණන් වහන්සේ ඉදිරිපත් හරි මම මේක කරන්න. එහෙමයි. අනික කට්ටියත් අඬ ගහගෙන ඉදිරිපත් වෙලා කරනවා කියන කාය සුචරිතයේදී වචී සුචරිතයේදී මනෝ සුචරිතයේදී මුල් තැන ගන්නවා. එතකන් ඒක වටපමේ ඉස්මතු කරලා දෙන්න කෙනෙක් නැහැ. එහෙමයි. බෝසතාණන් තමයි ඉස්මතු කරලා ගන්න එක. ඒ තැන ඒ දේ පටන් ගන්නවා. පින්කමක් කරන්න ගියත් පින්කම් පටන් ගන්නවා. ඕගනයිසින් කරනවා. අද වගේ. ඒතර ඒවා හොයලා බලලා දම් පැන් දෙන්න ගියත් මූලිකත්වයෙන් කටයුතු කරනවා. සීල් රකින්න ගියත් එහෙමයි කියනවා. උපවාස සීල් රකින්න ගියත් එහෙමයි කියනවා. මවට උපස්ථාන කිරීම, පියාට උපස්ථාන කිරීම, මේ ශ්‍රමණයන්ට උපස්ථාන කිරීම, කුලදිටුවන්ට උපස්ථාන අධි කුසල ධර්මයන් දිනු කරනවා කියන හැම දෙයකටම ප්‍රමුඛයා. එහෙමයි. අනුශාසනා කරමින් අනිත් අයත් පොළඹවමින් විශාල ජනකායක් දැන් අපි දැක්කනේ මහා ගෝවින්ද සූත්‍රය, මහා සුදස්සන සූත්‍රය, මකාදේව සූත්‍රය අපි සූත්‍ර වලින් කතා කළේ. එහෙමයි. අනිත් සියලු ජනයාම සුචරිතයට අරගෙන යනවා. සුචරිතයට අරගෙන යනවා. මූලිකත්වය ගන්න කවුද? බෝසතාණන් වහන්සේ. එහෙමයි. දෙවියන් අතරට කියන දිව්‍ය ආශ්චර්යම් බලවත් මනුලොවට ආවට පස්සේ මොකද වෙන්නේ? පිරිපුන් පළල් නලල් තලයක් තියෙනවා. පිරිපුන් නලල් තලයක් තියෙනවා. එතන මොකද වෙන්නේ? හරි ආශ්චර්යයි. කොට සම්බුදු බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුවරයෙක් වුණාට පස්සේ හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ වචනට අනිත් සියලු දෙනාම සැලෙන්ඩර්. වචනට අනුව යනවා කියන ඔක්කොම. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධාරයෝ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ වචනෙත් එක්ක වාසය කරනවා. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහේ ස්වාමීනි. අදටත් ඒ ධර්මයට අනුව ජීවත් වෙන කී දෙනෙක් ඉන්නවද? අදටත් ඒ ධර්මයේ නාමයෙන් පිරිසුදු ධර්මයේම අහන්න බුදුමුවින් වදාළ වචනේ මහාන කැමති කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? එහෙමයි ස්වාමීනි. ඒ විනය කරුණු මහාන්න කැමති කී දෙනෙක් මේ ලෝකේ ඉන්නවද අදටත්? ඒක ආශ්චර්යයක් නෙමෙයිද? ආශ්චර්යයක් ඒක. ඒක තමයි මේකට ආශ්චර්යයට හේතුව. මොකද්ද? පිරිපුන් නලල් තලේ මහා පුරුෂ ලක්ෂණ. එහෙමයි. දැන් මේ 2565ක් සම්පූර්ණ වෙනවා දැන් මේ. ස්වාමීනි සාතුන් වහන්සේගේ පුණ්‍ය මහිමය නිසාම අපිටත් අවස්ථාව සැදී පැහැදිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අදටත් මේ පෙළ ගැහෙනවා ඒ බුද්ධ කියන ශ්‍රී නාමය ඇහිද්දිම. එහේ ස්වාමීනි. හරි පුදුමයි නේද? එහෙමයි. දැන් මට මතකයි මම ඔය සයිප්‍රස් ඉන්න කාලේ අපි එක විසප්පුවකට මේක මෙහි මේ අර බිම්බෝම්බේ ගැහුවේ. එහෙමයි ස්වාමීනි. ඒ අවුරුද්දේ එතකොට ලංකාවේ තිබුණ නැහැ නේ වෙසක් උත්සවේ. එහේ. මට මතකයි ලුම්බිනියෙන් ආවා තරුණ පිරිසක් 200ක් විතර. ඒගොල්ලෝ එකම හේතුවක් මත තමයි දැන් එන්නේ. ඒගොල්ලෝ ධර්මයක් මුකුත් දන්නේ නැහැ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපේ දේශේ ඉපදුනා. ඒකට ගෞරවය සිදුවෙන්නේ. එහෙමයි. හරි පුදුමයි එතකොට. වෙන මුකුත් දන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේට වන්දනා කරනවා. එහෙමයි ස්වාමීනි. භාගතුන් වහන්සේට වන්දනා කරනවා. ඉතින් පැය 2-3ක් අසුපේම රැඳුණ කට්ටිය. එහෙමයි ස්වාමීනි. මට හිතා ගන්න බැරුණා මේ බුද්ධ කියන ශ්‍රී නාමය කොතරම් ආශ්චර්යද. කිසි දෙයක් දන්නේ නැහැ. භාගතුන් වහන්සේ අපේ දේශේ තමයි ඉපදුනේ, අපේ රටේ තමයි ඉපදුනේ කියලා ඒකට ගෞරව වෙනස. තත් ඔක්කොම තරුණ අය. එහෙමයි ස්වාමීනි. අවුරුදු ඔක්කොම 30ට අඩු. එහේ. ඉතින් වැඩිපුර මම හිතන 175ක් හිටියේ කාන්තා කට්ටිය. කොල්ලෝ අඩුයි. එහෙමයි. බලන්න හරි ආශ්චර්යයි. අපිට ඒක හිතා ගන්න බෑ. මේ ගුණයකට දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් යොමු වෙනවා කියන එක නැවෙනවා කියන එක පුදුම දෙයක් ඒක. අවනත වෙනවා කියන එක. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟට 24 25 කියන මහා පුරුෂ ලක්ෂණ. ඒකේක ලෝමෝච හෝති උන්නාච බමුකන්තරේ. ජාතා හෝති ඕදාතා මුදු තුල සන්නිබා. මොකද වෙන්නේ? එක් ලෝමේ බැගින් නැත්තේ වේ කියන. එක රෝම කූපයකින් එක ලෝමය ඇති. එහෙමයි. ඒ වගේ විතරක් නෙමෙයි මේ ඇහි දෙබෙම අතර සුදු පාට පුළුන් රොදක් වගේ දක්ෂිනාවර්තව කැරකුණු ඌර්ණ රෝම ධාතුව පිහිටලා තියෙනවා. මොකක්ද ඒකට හේතුව? පෙර සංසාරේ මහ බෝසතාණන් වහන්සේ බොරු කියලා නැහැ.
එක දෙයක් අතහැරලා. කිසිම හේතුවක් මත බොරු කියන්නේ. එහෙමයි. කල්ප ගණන් සසරේ බොරු කියන්නේ. විතර බොරු කියන්න තියෙන බොරු කියන්න තියෙන බොරු කියන්න තියෙන මොකද වෙන්නේ? පුරුදු වෙන. හරි පුදුමයි. එක රෝම කූපයකින් එක මේ ලොම් ගහයින්නේ. එක් ලෝමේ බැගින් එනවා. ඒ විතරක් නෙවෙයි දිබම අතරේ සුදුම සුදු දක්ෂිනාවර්තව කැරකුණු ඌන රෝම ධාතුවක් පැන නැගුණා. මහා බෝසතාණන් වහන්සේ නලල් තලේ සෝභමාන කරමි. එහෙමයි ස්වාමීනි. කොතරම් ආශ්චර්යයක්ද නේ? ඒකෝට බලන්න මේ දෙව් මිනිස් ලෝකයා අතර මේ මෑත ඉතිහාසය කාගෙද අපි අහලා තියෙන එහෙම ගත්ත වුණා කියලා. ඇයි ඒ තරම් කල්ප ගණන් බොරුවෙන් බැලකුණු කෙනෙක් නැහැ. මේ මහා පුරුෂ ලක්ෂණයන්ගේ එකක්වත් තිබිච්ච කෙනෙක් අපි අහලා තියෙනවද? එහෙමයි. නෑ. ඇයි කල්ප ගණන් සසරේ මේ ගුණ සම්පatti පුරල නැහැ. පොඩි ප්‍රමාණ පුරල ඇති. එහෙමයි ස්වාමීනි. මහා පුරුෂයෙක් වෙන ආකාරයට ගුණ සම්පatti පුරල නැහැ. එහෙනම් මේ මහා පුරුෂයෙක් දිව්‍යයන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණින් සියලු දෙනා ඉක්මවා යන සම්බුදු බවම ලබා දෙන එවන් උත්තම මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු සෝභමාන වෙච්ච ශරීරයක් දරන්නට සසරේ අප්‍රමාණ ගුණ පුරන්න ඕන. එහෙමයි. එතකොට මේ අප්‍රමාණ ගුණයන්ගේ එතකොට මේ තිබිච්ච කැඩපත තමයි සර්වඥයන් වහන්සේගේ ශ්‍රී දේහය. අප්‍රමාණ ගුණයන්ගේ කැඩපතක් එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. වෙන උදාහරණයක් නැහැ මේ ලෝකෙට. ගුණ පිරුවා කියන එකට උදාහරණයක් ගන්න වෙන කෙනෙක් නැහැ එතකොට. ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වුණා කියන එකට වෙන කෙනෙක් ගන්න බෑ. ඇයි? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැහැනේ. එහෙමයි ස්වාමීනි. 32ම පිටුපු කට්ටිය නැහැනේ. එහෙමයි. බොරු කීමෙන් වැළකුණා කියන සත්‍යවාදී වුණා කියන සත්‍යයෙන් සත්‍ය ගලපලා ස්ථීර වචන කතා කළා කියන. ඒ කියන්නේ අදහන ඒ කියන වචනේ අදහන්න පුළුවන් කියන කෙනෙකුට. එහෙමයි. සැක හිතෙන්නේ නැහැ කියන. ලොව නොරවටන බස් ඇත්තේවිය. කිසිම දවසක කිසි කෙනෙක් රවට්ටන්නේ නැහැ. එහෙමයි. සාමාන්‍ය කෙනෙක් අපි කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා ඒ වගේ. කිසිම හේතුවක් මත බොරුවක් කියන්නේ නැහැ. දැන් මේ මහා ගෝවින්ද සූත්‍රය මිනිස්සු අතර ප්‍රචලිත වුණා මේ ගෝවින්ද මේ කරන වැඩවල හැටියට නම් අනිවාර්යෙන් බ්‍රහ්මයාත් එක්ක කතා බස් කරන්න ඇති කියලා. මහා ගෝවින්දයන් හිතනවා හෝ මම මහා බ්‍රහ්මයාත් එක්ක කතා නොකර සිටිද්දීම මිනිස්සු මට මේ වගේ ශ්‍රී නාමයක් දෙනවා මට ඒක ගැලපෙන්නේ. ඒ නිසා එනං ආචාර්ය ප්‍රාචාර්යවරු කියනවා මේ වස්සු 4 මාසේ තනි වෙලා එහෙනම් මේ කරුණා ධානය වැඩුවොත් එහෙම මහා බ්‍රහ්මයා මුණ ගැහෙනවා කියලා. එහෙනම් මං අනිවාර්යයෙන් කරන්න ඕන. බොරුවකට නෑමට වැළඳගෙන. දැන් අපිට නම් මොකද වෙන්නේ අර වගේ බොරු කීර්තනාමයක් කරනකොට අපි ඉවසගෙන ඉන්න ඕනේ. හරි මං කිව්ව ගන්න නෙමෙයිනේ. මුනිවත රැග්ගෙන ඉන්නව අරක දරාගෙන. බෝසත්වරු නෑ එහෙම. එහෙමයි ස්වාමීනි. සත්‍යවාදී. රජතුමාට ගිහින් කියනවා මේක බොරුවක් මං යන්න ඕන. තමන්ගේ යාළුවෝ 6 දෙනාට ගිහින් කියනවා මේක බොරුවක් මං යනවා. ඊළඟට යාළුවෝ 6 දෙනාට අවවාද කරන බ්‍රාහ්මණයෝ 6 දෙනාට ගිහින් කියනවා මේක සත්‍ය දෙයක් නෙවෙයි මං යන්න ඕන නිසා. බිරින්දෑවරුන්ට ගිහින් කියනවා. ගෝලිය 700ක් කියනවා 700ට කියනවා මම බ්‍රහ්මයාත් එක්ක කතා කරන්නේ නැහැ. නමුත් මිනිස්සු මට මෙහින් ප්‍රශංසා කරනවා මේක හරියන්නේ නැහැ මට. ඇත්තට මම මේක කරන කෙනෙක් වෙන්න ඕන. සත්‍යවාදී බව. ඒ විතරන්නේ මහ බෝසතාණන් දුෂ්කර ක්‍රියා කරද්දී සම්පූර්ණ ආහාර නොගෙන ඉන්න තීරණය කරනවා. දෙවුරේල කියන ආහාර සම්පූර්ණ නොගත්තොත් එහෙම අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා කියනවා. බෝසතාණන් කල්පනා කරනවා මම මේ දෙව් මිනිස් ලෝකයට ප්‍රතිඥා දුන්නොත් මම මේ සම්පූර්ණ ආහාර ගන්නේ නැහැ කියලා. එතකොට මේ දෙවිවරු මට ශරීර දිව්‍ය ඕජස් ඇතුළු කරනවා නම් මට ඒක ගැලපෙන්නේ. ඉතින් සම්පූර්ණ ආහාර නොගෙන ඉන්න කතාව අතහරින. එහෙමයි ස්වාමීනි. මොකද ඒක කරන්න බෑ. ඇයි දන්නව දැන් දෙවිවරු දිව්‍ය ඕජස් ඇතුළු කරනවා කියලා. කරන්නේ නැහැ ඒක. අතහැරලා දානවා ඒක. පුදුම ආශ්චර්යයක් නේ. පුදුම ආශ්චර්යයක් නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මහා ගුණය නිසා මොකද වෙන්නේ? එක එක රෝම කූපේ බැගින් නැති වෙනවා කියන දෙබෙම අතරේ හරි ආශ්චර්යයි, හරිම පුදුම සහගතයි. පුළුන් රොදක් වගේ දක්ෂිනා වර්තව කැරකුණු ඌන රෝම ධාතුවක් වැඩ සිටිනවා.
එහෙනම් අපේ මිහින්තල මේ මිහින්තල පුද භූමියේ වැඩ සිටින ඒ සේරජානන් වහන්සේගේ අනේ අහෝ අසිරි සර්වඥන් වහන්සේගේ ඌණ රෝම ධාතු වැඩ සිටිනවා. සත්‍ය මේ ආඥා චක්‍ර තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුම දෙයක් ඒ. එහෙයි. සත්‍යයේ කැඩපත පිළිලා තියෙනවා. අපි කොතරම් වාසනාවන්තද? එහෙනම් මේ ඌණ රෝම ධාතුවක අසිරිය මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඌණ රෝම ධාතුව යම් තැනකද එතන සත්‍ය ආශ්චර්ය තියෙන්නේ. සත්‍යයේ බලය තියෙන්නේ. එහෙමයි. එහෙනම් සත්‍යයෙන් ජය ගන්න කැමති අය අනේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ඌණ රෝම ධාතුව වඳින්න ගිහිල්ලා. එහෙමයි ස්වාමීනි. ඔව් සත්‍ය ක්‍රියා කරන හොඳම තැනක්. එහෙමයි. ඒ සත්‍යයේ නිෂ්ඨාවටපත් වෙච්ච ඉතින් ඒ කර්මයෙන් සකස් වෙච්ච ඒ ඌණ රෝම ධාතුව වැඩ සිටිනවනේ. එහෙමයි. හරිම ලස්සනදී. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සත්‍ය ක්‍රියා කරන හොඳම තැන එතන නේද? එහෙමයි. ඔව්. ඊළඟට විස්තර කරනවා ඇයි සත්‍ය බලයෙන් ගොඩනැගිච්ච එකක් නේ. සත්‍ය බලයෙන් ගොඩනැගුණ එකක් නේ. ඊළඟට කියන සම්බුදු බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? හරි ආශ්චර්යයි. මේ බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව පවතිනවා කියන. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධාරයෝ අදහසට අනුවම ජීවත් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි එතකොට. අතන තියෙනවා මේ වචනෙට අනුව ජීවත් වෙනවා කියනවා. මෙතන භාග්‍යතුන් වහන්සේගේ අදහසත් එක්ක කියන්නේ ධර්මයත් එක්ක කියන්නේ සත්‍ය පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඕන කෙනෙක් මොන මතවාදය අරගෙන ආව බුද්ධ දේශනාවේ මෙතන මෙහෙම ටිකක් තියෙනවා කියපුවම නිරුත්තර වෙනවනේ. අදට දැන් ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙනවා බුද්ධ වචනේ. මම ඒක ඇහුච්ච ගමන් මට හිතුනේ මේ සත්‍ය ආශ්චර්යය කියලා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ සසර පුරා බොරුණු කියූපේගේ ආශ්චර්යය බෝසතාණන් වහන්සේ. අදට ඒ බුදු මුවින් වදාළ පිට වුණු වචන අද ලෝක උරුමයක් කරලා තියෙනවා මෙවන් යුගයකට ආවට පස්සේ. එහෙමයි. මෙවන් යුගයකට ආවට පස්සේ. ඒක ආශ්චර්යයි එතකොට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඊළඟට තියෙනවා විස්තර කරනවා 26 27 මහා පුරුෂ ලක්ෂණ. චත්තාලීස දන්තෝච හෝති අවිරල දන්තෝච. ඒ කියන්නේ 40ක් දත් තියෙනවා කියන. දත් 40ක් තියෙනවා කියන. හරි ආශ්චර්ය කියන දත් අතර විවර නැහැ. සමහර අය කියන දත් අතර විවර තියෙනවනේ තැන් වල. එහෙමයි ස්වාමීනි. තා මොන හරි දෙයක් ඒ දත් අතරින් ඔබන්ට පුළුවන්. තියෙනව නේද? එහෙමයි. ඒතර දත් අතර විවර තියෙනවා. ඒ වගේම තමයි මේ හරි පුදුමයි දත් ඔක්කොම මේ ඔක්කොම දත් 40ක් තියෙනවා. යට ඇන්ද 20ක් තියෙනවා උඩ ඇන්ද 20ක් තියෙනවා. උපදින මොහොතේම තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකනේ පුදුම කියන්නේ මේ. දැන් මේ කියන දේවල් ටික ඔක්කොම බෝසතාණන් වහන්සේ උපදිද්දි තියෙනවා. දැන් අද ඉන දරුවෙකුට නම් මොකද දත් ටික නැහැ නේද? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි මේක. ආශ්චර්යයක්මයි. පුදුම ආශ්චර්යයක් ඒක. එහෙයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක්. පෙර ජීවිතේ කුමක්ද ඒකට හේතුව? කේලම් කියලා නේ. එහෙනම් මේ දත් අඩු වෙන්න හේතුව මොකක්ද එහෙනම්? වේලාසනෙන් දත් හැලෙන්න හේතුව මොකක්ද? කේලම් කියලා සංසාරේ. මට පේන හැටියට. එහෙමයි. මේ ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට කල්ප ගණන් කේලම් කියලා නැත්තම් දත් 40ක් පිහිටනවා 20. අද ඒ වගේ කෙනෙකුට එහෙම පිහිටන්නේ නැහැ නේ. එහෙමයි. එහෙනම් මේකේ අඩු වැඩි වීම මත තමයි මේ කෙනෙක් කෙනාගේ දත් රෝග, දත් හැලීම, දත් අතර හිදැස් දැක නේද? ඒ පිරිස අතර ભેද ඇති කළා නම් තමන්ගේ දත් අතර තියෙන හිදැස්. එහෙමයි. ඒ කටින් පිට කරන්නේ ඒක. එහෙමයි. කර්මානුරූපම වෙන විදිය පුදුම සහගතයි මේවා. කියනවා කේලම් කීම අත්හැර කේලමින් වැළකුණේ වේ. මෙතනින් අහලා ඔහුම් බිදවන්න තව තැනක් කියන්නේ නැහැ කියනවා. එතනින් අහලා ඕම් බිදවන්න තවත් තැනක් කියන්නේ නැහැ කියනවා. බිඳී සිටින්නවුන් සම කරනවා කියනවා. එහෙමයි. ඒක නම් කරනවා කියනවා. යම් කෙනෙක් බිඳුනද කරුණු කතා බස් කළා අනිත් එක්කෙනාට මෙයායි ಗುಣ කියන මෙයාට අරේක් ಗುಣ කියන. අද මොකද වෙන්නේ? ලුළු වෙම්බුල් ඇතුව කෙනෙක් හම්බුණා අනිත් එක්කෙනාට කියනවා. අමනාප හිත් උපදින්න. අනිත් එක්කෙනා හම්බුණා එයාට අමනාප හිත් උපදින්න ආයෙ ගිහිල්ලා කියන. කේලම් වෙහි වෙහලා තියෙන්නේ. එහෙමයි. කේලම් වෙහි වෙහලා තියෙන්නේ. හරි පුදුමයි. එතකොට හරි ආශ්චර්යයි මහබෝසතාණන් වහන්සේ ගිහි ගිය අතරල පැවිදුණොත්
සම්බුදු බවට පත් වෙනවා. සම්බුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුවරයෙක් වුණාට පස්සේ බිඳින්න බෑ කියන පිරිස. ඒ සංසාරේ බිඳවල නැහැනේ. එහෙමයි. නොබිදිය හැකි පිරිස් ලබන්නේ වෙයි. ඒතර අද සමහර පවුල්වල කඩාකප්පල් වෙලා යනවා, ඉහිරිලා යනවා. සිරස් පෙර සංසාරවල කීලම් කියපුවා ආදීන. එහෙමයි ස්වාමීනි. බෝසතාණන් වහන්සේගේ පිරිස බිඳින්න බෑ කියනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ පිළිබඳ අපහැදීමක් උපදින්න බෑ කිසි කෙනෙකුට. තේරුණා නේද? එහෙමයි. අපහැදීමක් උපදවන්න බෑ. කුමක් නිසාද? පෙර සංසාරේ කීලම් කියලා නේ. එහෙමයි. කීලම් කියලා නේ. පුදුම දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. ඊළඟට විස්තර තියෙනවා 28 29 පහූත ජීවෝච හෝති. ඒ කියන්නේ මේ බ්‍රහ්මස්සරෝච කරවීක බහානි කරවීක බහානි දික්පලල්ලු දිවක් තියෙනවා කියන. බෝසතාණන් වහන්සේගේ දිව ගත්තොත් එහෙම දිගයි කියනවා, පළලයි කියනවා. සමහර තැන්වල තියෙනවා ඒ සමහර කට්ටියට සැකය තියෙනවනේ, දැන් කට පේන්නේ නැහනේ. මහා පුරුෂ ලක්ෂණ බලන්නම කට්ටිය එනවා. එහෙමයි ස්වාමීනි. ඒක බලන්නමයිනේ කට්ටිය. ඒතර ඒ බලන්න ආවට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කරන්නේ? දිව පෙන්නනවා. මොකද එයාගේ සැක නැති වෙන්නේ ධර්මයේ පිහිටන්නේ නැහනේ. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? ඒ දිවෙන් මොකද කරන්නේ? නලල් තලයේ වහනවා කියනවා. අර සාමාන්‍ය නායක කර පෙන ගොබේ පුප්පන්නේ යම්සේද ශාස්ත්‍රුන් වහන්සේ දිව විහිදුවනවා කියන යෝගේ නලල් තලයේ වහනවා කියනවා. එහෙම වහන්න පුළුවන්. පළල් දිවක් තියෙනවා. ඒ වගේම දෙකන්සිලු ස්පර්ශ කරනවා කියන දිවේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. පුදුම දෙයක් ඒක. එහෙමයි. කුමක්ද ඒකට හේතුව? පෙර ජීවිතවල පෙර සංසාරේ දරුණු වචන කියලා නේ. බැන වැදලා නේ. දරුණු වචන පැවසීම අත්හැරිය කියනවා. දොස් රහිත වචන, කනට සුවදායි වචන, ආදරය ඇති කරන වචන, හෘදයාංගම වචන, වැදගත් වචන. එහෙමයි. සමහරවිට මේ ගොත ගහන ප්‍රශ්නත් තියෙන මේවත් එක්ක වෙන්න පුළුවන්. එතකොට එහෙයි ස්වාමීනි. ගොළු වෙන ප්‍රශ්න ඉන්න පුළුවන්, සමහරලාට මේවත් එක්ක එන්න පුළුවන්. එතෙ මේ මෙතන සොරය ගැනත් කියනවනේ. දිව්‍ය විතරක් යම් දෙයක් පිටින්නේ. එතකොට ඒ ගුණේ පුරුදු කළාට පස්සේ මනුස්ස ලෝකෙට එනකොට දෙවියන් අතර යනවා. දෙවිය 이르දියෙන් බබලනවා කියනවා. වචනින් විතරක් මේ. එක ගුණයක් පුරුදු කළා කොච්චර ආශ්චර්ය වෙනවද? එහෙමයි. බුද්ධ ශාසනය ගැන හිත පහදවගෙන එතකොට මේ අවංකව ගුණයක් පුරාගත්තොත් කොහොම ආශ්චර්යයක් ඇද්ද? අවංකව ගුණයක් පිරුවොත්. එහෙමයි. හරි පුදුමයි. මනුලෝට ආවට පස්සේ මොකද වෙන්නේ? දික් වූ පළල්ලු දිව තියෙනවා කියන. ඒ විතරක් නෙවෙයි. කුරවීක කියන්නේ කුරුල්ලෙක් ඉන්නවා කුරවීක කියලා, මේ මధుර නාදය තියෙනවා කියන. බ්‍රහ්මස්සර නින්නාද දෙන සොරයක් තියෙනවා කියන. දැන් මේ ශාලාවට විතර නම් කතා කරන්න ඕන, මේ ශාලාවට විතරක් ඇහෙන කතා කරන්න පුළුවන්. 1000ක් ඉන්නනම් 1000ටම ඇහෙන කතා කරන්න පුළුවන්. සවුන්ඩ් ඕනේ නැහැ. අපි බලන්නේ ඒ ලක්ෂ ගණන් මිනිස්සුන්ට කොහොමද බෝසතාණන් වහන්සේ කතා බුදුරජාණන් වහන්සේ කතා කළේ කියලා. එහෙමයි ස්වාමීනි. මේ මහා පුරුෂ ලක්ෂණේ පිළිලා. එහෙනම් කොච්චර මිහිරි නදක් ගෙන දෙන විදිහට මේ කටහඬ හදන්න පුළුවන්ද? සංසාරයේ සමහර මං හිතුවේ ගායක ගායිකාව කියලා කියන්නේ පෙර සංසාරේ. ඒතර මිනිස්සු ආකර්ෂණය වෙන්නේ හඬටනේ. එහෙමයි. පෙර සංසාරේ මේ හෘදයාංගම වචන කියපු කට්ටිය. පරුස වචනින් වැළකීච්ච අය. පොඩි පිනක් කියන ඔය දෙන්නේ. එහෙමයි. නමුත් ඔය තමන්ට තියෙන පොඩි පිනක් කියලා තමන් දන්නේ නැහැ නේ. තමන්ට තියෙන පොඩි පිනක් කියලා තමන් දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද සමහර තෙරුවන් සරණ පවාර මේ ගායනී මත් වෙලා නැති කරගන්නේ නැද්ද? තමන් මේ සසරේ පිරු පින මොකද්ද කියලා දන්නේ නැහැ නේ සමහර විට. එහෙමයි. අහෝ හිතා ගන්න බෑ අසරණ කමන. මේ බුදු කෙනෙක්ගේ අවබෝධය අහලා මේ අවබෝධයට මේ හිත පහදව ගන්න බැරි වීම නිසා. හරි පුදුමයි ඒක. ඒකේ මත් වෙලා සමහර මේ ගාය පිටරට මම දැකලා තියෙන ගායක ගායිකාව ජීවිත වනසගෙන තියෙනවා. ජීවිත වනසගෙන තියෙනවා. සමහර අය කුඩු ගහනවා, ඩ්‍රග්ස් ගහනවා, ජීවිත ඊට පස්සේ විනාශ කරගෙන අර තරුණ කාලේ තියෙන බාහිර ස්වභාවය නෙමෙයි. ගායනයෙන් ප්‍රසිද්ධ වෙලා පොඩි කලක් ගියාට පස්සේ විකෘති වෙලා. එහෙමයි. මිලියන ගණන් ට්‍රිලියන ගණන් පිරිසගේ ආකර්ෂණය යොමු වෙනෝනේ. හඬට. එහෙමයි. කොහොමද මේ පොඩි පිනක් ඉතින්
ඒක තව දියුණු කරගෙන බලන්න බුදු ශාසනයක පහස ලැබුණ නම් ඒ පින තව ඉස්සරහට ගන්න ඕනේ නේද? එහෙමයි ස්වාමීනි. ඒ පිනස දැන් සමහර පිට රටවල් වල ඉන්න හරියට ඒ වගේ ප්‍රසිද්ධ කට්ටිය ඉන්නවා. මිලියනස් ට්‍රිලියනස්ලා ඉන්නවා. එහෙමයි. එච්චර ප්‍රසිද්ධයි. ලංකාවෙත් එහෙම කට්ටිය ඉන්නවනේ. එහෙමයි. ඉතින් පෙර සංසාරේ මේ මිහිරි වචන පාවිච්චි කරලා පෞරුෂ වචන අත්හැරලා. ඊතර මොකද වෙන්නේ? මధుර නාදේ බඳු බ්‍රහ්මස්වර තියෙනවා කියන. ඊතර මොකද වෙන්නේ? සම්බුදු බවට පත් වුණාට පස්සේ ඕන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා කියන. හරි පුදුමයි. භික්ෂු, භික්ෂුණී, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධරයෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්නවා කියලා කියන. කුමක්ද? අර මහා පුරුෂ ලක්ෂණේ. මහා පුරුෂ ලක්ෂණේ ලැබුණේයි. පරුස වචන අතහැරපු නිසා. එහෙමයි ස්වාමීනි. ඊළඟට මහා පුරුෂ ලක්ෂණේ තියෙනවා 190. සිංහෙක්ගේ වගේ හඳු වෙන. කියන්නේ මේ සිංහෙක්ගේ වගේ එහෙම හනු නෙවෙයි. කියන්නේ සවිශක්තිමත් හනු කියන අදහස තියෙන විතර. එහෙමයි. ශක්තිමත් හනු. ඒකට හේතුව කොහොමද? පෙර ජීවිතවල හිස් වචන කියලා නෑ. හරි පුදුමයි නේ. එහෙමයි. මිනිසයා මුලා කරන ප්‍රලාප මේ දහම් කතාවම එතකොට තමයි තිබිලා තියෙන්නේ බොහෝතන්න. මෙලොවත් පරලොවත් දෙව් මිනිස් ලෝකයාට හිත සුව පිණිස පවත්වන වචන තමයි කල්ප ගාන බොහෝතන්නස කතා කළාදී. අනිත් වචන කතා කළා නෑ. එහෙමයි. හරි පුදුමයි. හිස් වචන කතා කළේ නෑ කියනවා. හිස් වචන කතා කළේ නෑ කියනවා. කල් දෙන වචන කිව්වා කියනවා. සිදු දේම කිව්වා කියනවා. සිදු නොවෙච්ච දේවල් කියලා නෑ. යහපතම කිව්වා කියනවා. ධර්මයේම කිව්වා කියනවා. විනයම කිව්වා කියනවා. සිතේ රඳව ගන්න නිසි වචන විතරයි කියන පිටකලේ. ඒකත් හරි ආශ්චර්ය. සුදුසු කල්ලි උපදේශ සහිතව සීමා ඇතිව. ඒක සීමා ඉක්මව කතා කරන්න කින්නේ කියන බවතරනහස. එහෙමයි ස්වාමීනි. අර්ථය වුණත් ධර්මය වුණත් හරි ආශ්චර්යයි. ඒ කර්මය නිසා දෙවියන් අතරට යනවා. දිව්‍ය ආශ්චර්යයෙන් බබලනවා කියනවා. මනුලොවට ආවට පස්සේ මොකද වෙන්නේ? ශක්තිමත් හනු. ගීගේ අතාරිනවා සම්බුදු බවට පත් වෙනවා. එතකොට සම්බුදු නම් මොකද වෙන්නේ? අභ්‍යන්තර හෝ බාහිර හෝ සතුරන් විසින් පසමිතුරන් විසින් කිසි කෙනෙක් විසින් නිරපන්න බෑ ඒ තැනි. කිසි කෙනෙකුට නිරපන්න බෑ. එහෙමයි. පුදුම දෙයක් ඒක. වජිරාසන භූමියේ වැඩ සිටියා කිසි කෙනෙකුට නිරපන්න බෑ. මාරයාව මාරයටවත් නිරපන්න බෑ. යම් තැනකට ආවද එතනින් කිසි කෙනෙකුට නිරපන්න බෑ. එහෙමයි ස්වාමීනි. රාගයේ විසින් නිරපන්න බෑ, ද්වේෂයෙන් නිරපන්න බෑ, මෝහෙන් නිරපන්න බෑ. දැන් සමහර අය සේවා ස්ථානවල වංචාව නිසා එතරින් නිරපනෝනේ. ත්‍රියාගේ හිතේම හටගත්තු දෝෂයකින්නේ. එහෙමයි ස්වාමීනි. එයා සමහරවිට ද්වේෂයෙන් මත් වෙලා විවිධ දේවල් කරලා ඒ නිසාත් එයා රස්සාවෙන් නැති කරන සමහර කට්ටිය. රාගයෙන් සමහරට මුලා වෙලා විවිධ මේ අකටයුතුකම් කරලා සේවා ස්ථාන වලින් අයින් කරනෝනේ. ඒ කිසි දෙයකින් නිරපන්න බෑ. සර්වඥයන් වහන්සේ. කුමද්ද රහස? සසරේ හිස් වචන කියලා නේ. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒ යන තන නිෂ්ඨාවටපත් වෙලා ඉන්නවා. යන තන බබලනවා. කිසි කෙනෙකුට නිරපන්න බෑ. ඊළඟට කියනවා 31 32 කියන අන්තිම මහා පුරුෂ ලක්ෂණ ටික. මේක තියෙනවා සමදන්තෝච හෝති සුසුක්ක දහටෝච. හරි පුදුමයි. සියලු දත් ටික පුදුම ලස්සන සමාන. එහෙමයි ස්වාමීනි. දත් ටික සමානයි. ඊටාම සුදුම සුදුයි. එහෙයි. සුදුම සුදු දත් තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? පෙර සංසාරේ පූර්ව ජාතියේදී මිත්‍යා ආජීවි දුරු කරලා තියෙන. දැක නේද? එහෙමයි. හොර බොරු වංචා දිවිපෙතකින් හම්බ කරලා නැහැ. හොරට කිරලා නැහැ, හොරට මැරලා නැහැ. ලාභදී මේ වටින දෙයක් විදිහට පෙන්නලා නැහැ. එහෙමයි. තේන නොටිනා දේවල් වටින දේ ඒ වටින දේවල් වලට පෙන්වීම වංචාවනේ. චාටු බස් කියලා හම්බ කරලා නැහැ. ඒ කිසි දෙයක් කරලා නැහැ. මෙතන කියන තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගැනීම, අනුන් රැවටීම්, නොවටිනා දේ වටිනා දේවල් හිට පෙන්නලා නැහැ. අත්පා සිඳීම් වද බන්ධන කරලා හම්බ කරලා නැහැ. බලහත්කාරයෙන් තමන් සතු කරගෙන නැහැ. එහෙමත් කරනෝනේ සමහරවල්. තමන්ගේ බලේ පාවිච්චි කරලා බලහත්කාරයෙන් ඒ දේවල් ගන්නවා. මිත්‍යා ජීවික. එහෙමයි. ධාර්මිකව ලැබෙන දෙයක් කරන්නේ නැහැ. ඒක බලන්න මිත්‍යා ජීව සම්පූර්ණ අතහැරලා දාලා තියෙනවා. කල්ප ගාන සසරේ මේ උතුම් පුණ්‍ය ක්‍රියාව තුළ වාසය කළා මොකද වෙන්නේ?
දිවියන් අතර යනවා දිව්‍ය ආශ්චර්යයෙන් බබලනවා මනුලොවට ඇවිල්ලා පැවිදි වෙනවා සම්බුදු බවට පත් වෙනවා. හරි ආශ්චර්යයි. සම්බුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඇයි අර අධාර්මික දේවල් කළා නෑනේ. එහෙමයි. මිනිසු මුලාවට පත් කළා නෑ. වංචා කළා හම්බ කළා නෑ. තමන්ට ලැබෙන පිරිසක් තුන මොකද වෙන්නේ? පිරිසිදු පිරිසක් ලැබෙනවා කියන. රාගය දුරු කරු මහෝත්තමය ලැබෙනවා. එහෙමයි. රාගය දුරු කරු මහෝත්තමාවිය ලැබෙනවා. සම්පත් පරිවාර සම්පත්තියට. සතර පායේ නිදහස් වෙන සංයෝජන දුරු කරගත්තු. කාම ලෝකෙට යන බන්ධන දුරු කරගත්තු මහෝත්තම පරිවාර සම්පත්තිය විතර ඉන්නේ. එහෙමයි ස්වාමීනි. පිරිසිදු සිත් සතන් දරාගත්තුගේ පැවිද්දෝ ගිහි ඔක්කොම. එහෙමයි. ඒ විතරක් නෙමෙයි. දෙවිවරු වුණත් මිනිස්සු වුණත් අසුරයෝ වුණත් නාගයෝ වුණත් කිසි කෙනෙක් රවට්ටන්නේ නැහැ. රවට්ටන කට්ටිය නැහැ. හරි පුදුමයි වංචා නැහැ. ස්වාමීනි ගුණයකින් ලැබෙන මේ මහත් වූ පුණ්‍ය ප්‍රතිලාභ. දැන් බලන්න මේ අද යුගයේ තියෙන විශාල දෝෂයක් නේ ඔන්න ඕක. එහෙමයි. මොකද්ද මේ අවංක කෙනෙක් හොයාගන්නේ නේද? එහෙමයි ස්වාමීනි. අවංක කෙනෙක් හොයාගන්න නැහැ. ඔක්කොම ඉන්නේ වංචා, දූෂණ, සටකපටි, මායා පුරාගෙනනේ පතුරවගෙන ඉන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒකට හේතුව මොකද්ද? තමනුත් සංසාරේ වගේ කරලා තියෙනවා අනිත් අයට. ඉතින් තමන්ට ලැබෙන්නේ මොකද්ද? වංචා, සටකපට වලින් පිරුණායි තමන්ට ලැබෙන්නේ. එහෙමයි. සමහර දෙමව්පියන් දරුවෝ ලබනවා වංචා නැහැ, සටකපටි නැහැ, මායා නැහැ, අවංකයි. පින්ම මේ සමහර දෙමව්පියෝ සසරේ වංචා කළා නැහැ. සටකපටිකම් කළා හම්බ කළා නැහැ. අධාර්මිකව ධනෙ හොයලා නැහැ. එහෙමයි. ඉතින් ආශ්චර්යයි පින්වත්නි අපේ මහ බෝසතාණන් වහන්සේ මේ ලක්කන සූත්‍රය කියලාම හිත පහදව ගන්න කොතරම්නම් අසංකීය කල්ප හතරකුත් කල්ප ලක්ෂය පුරාට කොතරම්නම් ගුණ පුරලද. එහෙමයි. එවන් පුරලෙන මහෝත්තමයා මනුලව මේ විදියට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන වැඩ සිටියා. හරි ආශ්චර්යයි මේ සුකුමාල කියලා සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායේ එකේ. එහෙමයි ස්වාමී. දැන් මේ මහා ගුණස්කන්ධයේ අසරිය බලන්න මේක විස්තර කරන සුකුමාලෝ අහම් භික්කවේ පරම සුකුමාලෝ අච්ඡන්ත සුකුමාලෝ. පින්වත් මහණෙනි මම ඊතා සියුමැලි පින්වත් මහණෙනි. ඊතාම සියුමැලි අත්‍යන්තයෙන්ම සියුමැලි කියලා යම් කෙනෙකුට කියනවා නම් ඒ මටයි කියන කියන්න තියෙන්නේ. එහෙමයි. එච්චර පින්වත් මහණෙනි මගේ පියාණන්ගේ මාලිගයේ පොකුණු කරවල තිබුණ මා වෙනුවෙන් පින්වත් මහණෙනි. එක පොකුණක නිල් මහනිල් පිපෙනවා පින්වත් මහණෙනි. එක පොකුණක රතු මල් පිපෙනවා. එක පොකුණක සුදු මල් පිපෙනවා. ඒ සෑම දෙයක්ම තිබුණේ මම වෙනුවෙන්මයි පින්වත් මහණෙනි. පිනේ ආශ්චර්යය. එහෙමයි. ඊළඟට පින්වත් මහණෙනි ඒ මම සියුම් නැති සඳුන් පාවිච්චි කරේ නෑ කියන මම. ඊටාම සියුම්. එහෙමයි. හොඳටම මේ හදලා ඒ කියන්නේ ඇඟේ තවරද්දි කිසිම ආකාරයේ ගොරෝසු බවක් නැහැ. ඒ තරම් සියුම් සඳුන් තමයි කියන මට තිබුණේ. පින්වත් මහණනි මගේ හිස් වෙලුම ගත්තත් ඊටාම සියුම්මලි කියන. එහෙමවත් පීඩාවටපත් වෙන කිසි දෙයක් නෑ බෝසතාණන් වහන්සේට. එහෙමයි. මා පොරවන උතුරු සළුව ගත්තත් හරිම සියුම්මලි පින්වත් මහණනි. ඉතින් මගේ කය දෙවටන කංචු ගත්ත පුදුමාකාර සියුම්මලි පින්වත් මහණනි. දිවා රාත්‍රී දෙකේම මගේ හිසට උඩින් සුදු කොටයක් දරාගෙන ඉන්නවා කියනවා. සෙමිර සලනවා කියනවා. සීතලෙන් උණුසුමෙන් දුහවිල්ලෙන් තන රොඩු වලින් පින්නෙන් කිසි කෙනෙක් මා බෝසතාණන් වහන්සේ නොපෙලාවා කියලා. ඒ සියල්ල දරාගෙන ඉන්නවා කියන පින. එහෙමයි. කොහොමද වැඩි? පින්වත් මහණනි ඒ මට මාලිගා තුනක් තිබුණ එකක් සීත ඍතුවට තමයි කියන තිබුණා. අනිත් එක ග්‍රීෂ්ම ඍතුවට තමයි තිබුණා කියන්නේ. අනිත් එක වස්සාන ඍතුවට තමයි කියන තියෙන්නේ. පින්වත් මහණනි වස්සාන කාලේ වැසි වසන මාස 4ෙම පුරුෂයන් රහිත වූ තූර්ය වාදනයේ සතුටු වෙමින් සිටියේ මම යට මහලටවත් බසින්න දෙන්නේ නැහැ කියන මට. එහෙමයි. යට මහලට බහින්න දෙන්නේ නැහැ. පින්වත් මහණනි යම් අයුරකින් අනෙක් මාලිගාවල දාස කම්කරු ආදී පුරුෂයන්ට නිවුඩුහාලි බතු යඹුල් හොද්දයි දුන්නද පින්වත් මහණනි සුද්ධෝදන පියාණන් විසින් මගේ මාලිගයේ දාස කම්කරුවන්ට පුරුෂයන්ට මස් ව්‍යංජනයි ඇල්හාලි බතුයි කියන තමයි කියන දුන්නේ. එහෙමයි. ඒ තරම් සියුමැලි කියන පින්වත් මහණනි මගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයිනේ. එහෙයි. මේ වගේ සුකුමාල ජීවිතයක් ගත කරන මහා තරුණයෙක් නේ.
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගාවල මේ විදිය දැසිතස්සන් කම්කරුවන් දරාගෙන සීතලින් රස්නින් පින්නෙන් කිසිම කරදරයක් නොවේවා කියන අදහසින් ඊළඟට කිසිම දුහවිල්ලකින් කරදරයක් නොවේවා කියලා සුදු කුඩ දරාගෙන සෙමෙර සලමි කොයි වෙලාවෙත් නාට්‍යංගනාවන් ඒ පැත්තේ වීණා අනිත් පැත්තේ අත්පුඩි මේ හැමතිස්සෙම කනට මිහිරි වචන එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙසම්. ඒතර නිකන් දිව්‍ය විමානයක් වගේ තිබිලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ මනුපියසේ වැඩ සිටි මාලිගාවක්. එහෙමයි. ඒ පරිසරයෙන් ජරාවට පත්වෙච්ච රූපය ඇස්වලට පේන දුන්නේ. ඒ නිසා තමයි රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගාව වෙනම හදලා තිබුණ බෝසතාණන් වහන්සේට. එහෙමයි. මොනිසා රජමාලිගයේ එතකොට ළඟ සම්බන්ධයක් තිබුණ අඩුයි ටිකක්. කොහොමද ජරාවට පත්වෙච්ච අයවත් පේන දෙන්නේ නැහැ ඇස් දෙකට. ලෙඩ වෙච්ච අය පේන දෙන්නේ නැහැ ඇසට. එහෙමයි. දුරස් කරනවා සියලු දෙනා. මරණය කියන එක තාමත් මහ බෝසතාණන් වහන්සේ. ඉතින් අවුරුදු 29ක් එනකම් මහ බෝසතාණන් වහන්සේ මේ දෙක දැකලා නැහැ නේ මිතුණු. එහෙමයි ස්වාමීනි. එහෙමවත් දේවල් ඒ තරම් සිව්මැලි. එහෙමයි. මෙතරම් පුණ්‍ය ඉරදීම් බලවත් උදාාර ජීවිතයක් ලැබුණේ කුමක් නිසාද? සසරේ පිරුව මහා ගුණ කඳට. අපි චෛත්‍යයක් ගාවට ගිහිල්ලා දුහුත් මුන් දරාගෙන වඳිනකොට වඳින්නේ මෙවන් අසිරිමත් මහා ගුණ කඳයන්ගෙන් පාරමී ප්‍රාප්ත වුණු සර්වඥයන් වහන්සේ නමකට නේද අපි වඳින්නේ මේ දුකට. එහෙමයි. කොහොම පිනක් රැස් වෙනවද නැද්ද? එහෙමයි ස්වාමීනි. කොහොම පිනක් රැස් වෙනවද නැද්ද? එහෙමයි. හරි පුදුමයි ඒක. එතකොට එක වන්දනාව විශාල පුණ්‍ය ස්කන්ධයක් ගෙනත් දෙනවා. එහෙමයි. ඒක පැවිදි වෙන්න ආපු කෙනෙකුට විශාල කරදර ගොඩක්. දැන් මෙයාට නැගිටින්න බෑ. පස්සේ බලනකොට පෙර ජීවිතයක මෙයාට කරදර කරන්නේ නාගයෙක් මං හිතන හැටියට. අමනුෂ්‍ය නොපෙනෙන ලෝක කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒතර මෙයා මේ සම්බන්ධය කඩන්න බෑ කියලා. මේ කරදරේ බේරන්න බෑ කියලා. එතකොට ඒකට හේතුව කුමක්ද? පෙර සංසාරයක මේ දෙන්න සෑයකට භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන අපි දින සංසාරයකට යමු කියලා මල් පුදලා. එහෙමයි. මල් පුදලා. හරි පුදුමයි. එතකොට මේ ගුණයක් පුරුදු කරන්න එහෙම නෙමෙයි. එතකොට ඉවන් උත්තමය මේ සම්මා සම්බුදු කෙනෙකුට එක සැරයක් මල් පුදලා ඉවන් මහා පුණ්‍ය ස්කන්ධයක් නිසා තමයි දැන් මේක කඩන්න බැරි මේක. එහෙමයි ස්වාමීනි. ඒ මහා පුණ්‍ය ස්කන්ධයක් රැස් කරලා කරපු ප්‍රාර්ථනාවකින් තමයි දැන් මේ සම්බන්ධය යන්නේ. මං කල්පනා කළා හෝ උදේ හවස තෙරුවන් වැඳ සීල් ටික රැකගෙන මේ බණ අහමින් හිටියොත් එහෙම දීපු දාගෙන අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. එහෙනම් ඒ මග කඩන්න බෑ කාටවත්. එහෙමයි. ඊතරම් මේ බුද්ධ වන්දනාව කියන එක ආශ්චර්ය පිනක්. සාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවයෙන්. ආනුභාවය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා සතුටු වෙන්න පින්වත්නි මේ ධර්ම දානෙ දුන්න පිරිස ඉතා සතුටු වෙන්න. ඒ සර්වඥයන් වහන්සේගේ මහා බෝසතාණන් වහන්සේගේ මහා ගුණ කඳ ගැන යම්තා පිරිසක් මේ මොහොතේ සිත් පහදවා ගත්තාද මහා පිනක් උපද්දව ගත්තද සසර පුරාම හිතන්න මට මේ පින චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා. මොකද මේ පින සසර පුරා තමන්ගේ ධර්ම අවබෝධයේ පිණිසම අනුග්‍රහ කරමින් පිටිපස්සෙන් එන සත්‍යයි. ඒ නිසා මේ පින මේ පින්වත් සියලු දෙනාටම ඒකාන්ත වශයෙන් කෙලෙස් දුරු කර ගැනීම පිණිසම ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ලක්කන සූත්‍රයේ ධර්ම දේශනාව ඇසුරෙන් භාග්‍යවතුන් වහන්සේ අනේක සංසාරේ ගුණ පුරන ලද ආකාරය දැනගන්නට අදත් අපට අවස්ථාව යෙදුණා. මහා සංඝරත්නයේ අනුකම්පාවෙන් කරුණාවෙන්. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාවේදී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. අද දින සම්බුදු සිතක අසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ
2021 මැයි මාස 16 වන දිනට මිය පරලොව ගොස් වසර 3ක් සම්පූර්ණ වූ සිරිල් හදිරම්පෑල පින්බර පියාණන්ට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන අදහසින් පින්වත් නිලන්ත හදිරම්පෑල පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභව බලෙන් සුවපත් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභව බලෙන් සුවපත් වේවා. සෙම්පති දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, විස්කම් දෙවිපුතු, සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභව බලෙන් සුවපත් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභව බලෙන් සුවපත් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. විශේෂයෙන්ම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ශ්‍රද්ධා මාධ්‍යාලයට නිරන්තරයෙන් උපකාර කරන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ධර්මාවබෝධයේ පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti 2021 මැයි මාස 16 වන දිනට මිය පරලොව ගොස් වසර 3ක් සම්පූර්ණ වන සිරිල් හදිරම්පෑල පින්බර පියාණන්ට ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් නිලන්ත හදිරම්පෑල පින්බර මහත්මයාට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සැපත, සැනසීම, ශ්‍රද්ධාව, පහන් බව, නිවන මේ සියල්ල උදා කරන උතුම් ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පවසවදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන වර්ෂ 2021 මැයි මාස 16 වෙනි දිනට මිය පරලොව ගොස් වසර 3ක් සම්පූර්ණ වූ සිරිල් හදිරම්පෑල පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පින්වත් නිලන්ත හදිරම්පෑල මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන්. 071 232 8887 දුරකථන මාර්ගය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උදාාර පැහැදීමට පැමිණ
අපේ ජීවිත පිනෙන් ධර්මයෙන් අර්ථවත් කරගෙන සියලු වාසනාව උදා කරගන්න ජාතිය වාසනාවන්ත වුණොත් එහෙම ඒ මොනතරම් වාසනාවන්ත කරුණක් බවට පත් වෙනවද හැම දිනාටම ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.